ප්‍රේමණීය ගේ වස්සානයක සොඳුරු සැමරුම් සොයාමිය සොඳුරු සැමරුම් පුරාණය ආදර ගී තනු ආදරණීය හිතවතුනි සඳට නොගොස් සඳක් විය හැකි දෙපිරිසක් සිටිනවා යයි මා අසා තිබෙනවා. ඉන් එක් පිරිසක් මුනිවරු අනෙක් පිරිස කිවිවරු. කිවිවරු කියලා කියන්නේ කලාකරු. අද අපේ කතා බහ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුල හුන් එවන් සඳට නොගොස් සඳක් වූ මියසි මිනිසෙක් පිළිබඳව. හිතවතුනි දේ දුන්නක් ඇයි ආපහු පාට කරන්නේ. අද අපි කතා කරන්නේ සංගීතඥ එච්.එම්. ජයවර්ධනගේ ගී තනු නිර්මාණ පිළිබඳව. මේ මුළු රටම එච්.එම්. ගැන හරියට කතා කළා. ලංකා විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය විශාල පිරිසක් විශාල මණ්ඩපයක්. හැබැයි එක තැනකින් එච්.එම්. මග ඇරෙනවා. ඒ තමයි එච්.එම්.ගේ ගී නිර්මාණ ඇතුලේ දිදුලන සංවේදනාත්මක විශිෂ්ටත්වය කවරක්දැයි අපිට යම් ප්‍රමාණයක ගවේෂණාත්මක තැනකට යන්න අපිට එච්.එම්. ජීවත් වෙන තුරුම අපිට බැරි වුණයි කියලා මං හිතන්නේ. අද ආදර ගී තනු මේ සොඳුරු මණ්ඩපයේදී ඊට ඉඩ අවකාශ ලැබමින් අප උත්සාහ කරන්නේ එච්.එම්.ගේ සංගීතාත්මක චර්යාව, ඔහුගේ නිර්මාණ රීතිය, ඔහුගේ රීතික සහ ශෛලීය විචිත්‍රත්වයේ කුමක්ද කියලා ඔබට යම් ප්‍රමාණයකින් පැහැදිලි කරන්න. එච්.එම්. ජයවර්ධන හරියටම මට හිතෙන්නේ ඔහු හයිකු කවියක් වගේ මිනිස්සෙක්. හයිකු කවියක් බැලූ බැල්මට හරි සරලයි. හැබැයි නාටකීය වශයෙන් ගත්තහම හයිකු කවිය හරි ගැඹුරුයි. එච්.එම්.ගේ සංගීතයත් එහෙමයි. ඔහුගේ නාදාත්මක මధుරත්වය හා ඔහු ජනනය කළ, ඔහු උත්පාදනය කළ රසෝත්පාදනයේ ඇතුලේ තියෙන ස්වරාත්මක වියමන ආකෘතිකමය වශයෙන් කවරක්ද? ඒ ගැන අපි ටිකක් කතා කරමු. හිතවතුනි එච්.එම්. මුලින්ම ගීතනුවක් හැදූ බවට කරුණු අපිට සැලවෙන්නේ ඔහුගේ ආදරණීය පතිනිය විශාරද මාලනියට. ඔහු ගීතනු හදන්න කල්පනා කරගෙන හිටපු එක්කෙනෙක් නෙවෙයි. ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට හදිස්සියම මාලනියට ගී තනුවක් අඩුපාඩු වීම නිසා ගිහිල්ලා ඇවිටිලි කරලා ඔහු තනුවක් හදාගත්ත බව තමයි මාලනී බුලත් සිංහල මැතිනිය යොතුන් අතර සිටින කාලේ අපට කිව්වේ. එහෙම වුණත් එච්.එම්. ජයවර්ධන කියන සංගීතඥයා අපි අපේ ලය මත හොයාගත්තේ වෙනත් ගීතයකින්. විමලා රංජනී නම් කෙනෙක් ලියාපු ගීතයක් ප්‍රවීණ සංගීතවේදීන් කිහිප දෙනෙක්ගේ අතට ගිහිල්ලා අන්තිමේ මේක ප්‍රතික්ෂේප වෙලා ආවහම ලංකාවේ තවත් එකල තුරුණු ගායනවේදියෙක්ගේ අතට මේ ගීතය පත් වුණා. එච්.එම්.ගේ අතට ගී තනුව හදන්නට අර ගායනවේදියා වෙතින් මේ නිර්මාණය පත් වුණා. අර හුඟක් දෙනෙක් අර ගීතය බැහැර කරන්නට ඇත්තේ සම්මත ස්වරූපයේ රූපකාර්තවත් බස්වහරක් පද්‍ය කාව්‍යාත්මක ස්වරූපයක් ඒකේ නොතිබුණ හින්දා වෙන්න ඇති. හැබැයි එච්.එම්.ට මේ ගීත කතාව ඇතුලේ හිටපු ප්‍රේමවන්තයා හරියටම අහුණා. ඒ ප්‍රේමවන්තයාගේ සුසුම් දහර හැඟුම් වහර එච්.එම්.ට හරියටම අහුණා. ඒ ප්‍රේමවන්තයාගේ අතීතයේ සමග ඒ ප්‍රේමවන්තයාගේ හිත ඇතුලේ තිබිච්ච භද්‍ර යෞවනයේ මිහිරි හිත්‍රිදුම එච්.එම්. හරිම සුන්දර රස ආඛ්‍යානයක් බවට පත් කොට ගත්තා. අද ඒ සැමරුම් පුරාණය දිගහරින්නට අවසරයි අපේ ආරාධනය එච්.එම්.ගේ දයාබර මිත්‍ර ප්‍රවීණ ගීතඥ ටී.එම්. ජයරත්නයට.
අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා අප ආගමන් අමතක වුවත් ඔබගේ මගේ හද මන්දිරෙන් නැග ආසරේ එක් වූ දිනේ සිහි වෙනවා එක් වූ දිනේ සිහි වෙනවා ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා ඔබ මා දෙනෙත් මවබේ දෙනෙත් එක් වී වෙලී සෙනෙහස සෙව්වේ සුදුරුදා සිහි වෙනවා ඒ සුදුරුදා සිහි වෙනවා ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනි වූ එදා ඔබ මා දෙපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා ප්‍රේමණීය ගී වස්සානයක සොඳුරු සුයාමය මේ මතක සැමරුම් දනව්ව ඔබ වෙත ගෙන එන්නේ. මේ සැමරුම් පොත පෙරලා බලන්නට අපිට ආරාධනය කළේ ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මන්ගේ සුලවතානන් ඒ වගේම සඳමිනි පෙරේරා මැතිණිය සහ මේ වැඩසටහනේ අපට නිර්මාණ සංකල්පය දෙන ප්‍රවීණ මාධ්‍යවේදී තිලින්න සමරසිංහ කලාකරුවා. ඒ සියලු දෙනාම ඉතාම ආදරයෙන් සිහිපත් කරමින් තමයි අද සංගීතඥ එච්.එම්. ජයවර්ධන වෙනුවෙන් මේ රසෝපහාරය ඔබ වෙත පුදන්නේ. දැන් අපි එච්.එම්. පිළිබඳව කතා කළා. අපි කොහොමද එච්.එම්. සංගීතය කියන කාරණාව ඇතුලේ ඔහුගේ නාදවේදය ඇතුලේ ආකෘතිකමය වශයෙන් එච්.එම්. හඳුනාගන්නේ. එච්.එම්. මේ රටේ සහෘදයන්ගේ ආදරයට සෙනෙහසට පාත්‍ර වුණු ගීත අතරේ ඔබ හා මෙමා ගීතය සුවිශේෂයි. ඔහුගේ මුල් කාලේ ඇත්තටම අපිට කිසියම් රාගාත්මක පදනමක් රාගාත්මක ඇසුරක් ඔහුගේ ගී නිර්මාණවල ඇහුණා. දිවංගත ප්‍රවීණ සංගීත ශාස්ත්‍රඥ විශාරද බී වික්ටර් පෙරේරා සූරියන් සඳහන් කරනවා එච්.එම්.ගේ මුල් කාලේ ගී නිර්මාණ ඇතුලේ 70 දශකයේ අගභාගයේදී ඔහු කළ ගී නිර්මාණ ඇතුලේ ඔබ හා මෙමා අතිනත් අරන් මధుර ප්‍රේම කල්පනා ආදී ගී තනු ඇතුලේ
කෙසේ යම් විදිහක කාෆි මේලගත මధుමත් සාරාංග රාගයේ හැඩරුව රාගාත්මක සුවඳ රීතික සුගන්ධිය තියෙන වග. මధుමත් සාරාංග කියන රාගය එහෙම රාග වාචකයක් හැටියට නමින් ගමින් ලංකාවේ රසිකෝ දන්නේ නැතුවට එච්.එම්.ගේ ගීත හරහා රසිකයෝ දන්නවා. මధుමත් සාරාංග කියන රාගයේ තියෙන නාදාත්මක සුගන්ධය. අපි කැමති ඔබට පුංචි නිදසුනක් ඉදිරිපත් කරන්න අද අපේ වාදක මණ්ඩලයේ ඉන්න ඉන්දික රජින්ත සොගිරාට මම අරුම් කරනවා මේ මధుමත් සාරාංග රාගයේ මූලික ස්වභාවය ඔබට හඳුනාගත හැකි වැයුම සමග. ඔබට හම්බ වෙච්ච එච්.එම්. කොහොමද? එච්.එම්. දකින්න කලින් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ ඔබ හා මෙම ගීතය මේ ගුවන්විදුලියෙන්මයි බිහි වුණේ. ගීතය මට ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මයායි කතා කරලා කිව්වේ මේ තියෙනවා ගීතයක් ගන්න තියෙනවා කියලා. මම කවද්ද කරන්නේ නැහැ මේ දැන් කියලා. ඉතින් ගුවන්විදුලිය නිසා මම කේමදාස ශූරීන්ගේ වැඩකට සහභාගී වෙලා ආපහු යමින් ගමන මේ කොරිඩෝරේ. ඉතින් කිව්වා මේ වචන කොහොමද? එතකොට තනුව පුහුණු වෙන්නේ කොහොමද? යන් කියලා මේ ශබ්දාගාරයකට එක්ක ගියා මේ ගුවන්විදුලිය. 5 හෝ 6 එහෙම වෙන්න ඇති. එතන යනකොට තනිවම පියානෝව ඉදිරියේ ඉඳගෙන ඉන්නවා කෙනෙක්. මම දන්නේ නැහැ කවුද කියලා බලනකොට එච්.එම්. ජයවර්ධන තමයි ඉඳගෙන. මේ ගීතයට තනුව යොදාලා හදාගෙන ඉන්නවා. ඉතින් මම ගියා රාණියක් අපිව හඳුන්වලා දුන්නා. ඉතින් අපි තනුව පුහුණු වුණා. තනුව පුහුණු වෙද්දී දැන් මේ තනුව මට ඇහෙන්නේ නැහැ. ඒකයි ප්‍රධානම ප්‍රශ්නේ එච්.එම්. සමග මේ තනුවක් පුහුණු වෙද්දී බොහොම හිමීට මුමුණන්නේ. ඒ මුමුණන දේ මං අහලා මම කිව්වහම මට රස විදිහට මම ගායපුවාම අන්න හරි ඉතින් අන්න හරි කිව්වම දැන් කෝකද හරි මම කිව්ව එකද ඒ කිව්ව එකද හරි දැන් මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේක. ඉතින් මම දවසක් දාගුවා එච්.එම්. දැන් ඔයා හැමතිස්සෙම දැන් ඔයා මුමුණන දේ මම කිව්වම හරි ඒක හරි කිව්වම දැන් තනුවේ අන්තිම නිර්මාපකයා වෙන්නේ මම. එහෙම ගියාම ඔය තනුව නෙමෙයි කියලා. ඉතින් විහිළුවට වගේ එහෙම කිව්වේ නෑ. ඒක සුන්දරයි. ඔය සුන්දරයි කියන වචනේ හරියට තියෙනවා ජයගේ කටේ. ඊන් පස්සේ අපි තනුව පුහුණු වෙලා තමයි පටිගත කිරීමට ආවේ. එතනින් තමයි එච්.එම්.ගේ සහ මගේ සම්බන්ධය. ඉතින් ඊට කලින් මම දැකලා තියෙනවා බටනලාව වාදනය කරනවා එහෙම දැකලා තියෙනවා. නමුත් එච්චර සමීපතාවයක් තිබුණේ නැහැ අපි අතර. මේකෙන් තමයි අපේ බොහොම කිට්ටු භාවයක් ඇති වුණේ. රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් සිනහදැලේ රන් කැලුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලි හඬා වැටෙත්ති ජීවිතේ මා දිහා ළඟාව එන්න රත්තරන් මගේ රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් හමාවනේ මල්පු යන්දිගේ පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ වේදනා නිවී ඔබේ සුනීල නෙත්විලේ ජීවිතේ සිනහනගා විසෙනෙහසින් හදේ රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් රත්තරන් නෙද්දකින් සලාසිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් සියඹලාණ්ඩුව ඉඳලා කොළඹ එන එච්.එම්. ජයවර්ධන කොළඹ මේ ලංකා ගුවන්විදුලි සංස්ථාව කියලා ඒ කාලේ කිව්වේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බටරලා වාදකයෙක් හැටියට වාදක මණ්ඩලයේ හිටියත් ජීවිතය පිළිබඳ ඒ තරම්ම ලොකු බලාපොරොත්තුවකින් හිටපු කෙනෙක් නෙවෙයි. එච්.එම්. පස්සර මධ්‍ය මහාවිද්‍යාලයට යනවා පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා. හැබැයි O level ෆේල් වෙනවා. ඊට පස්සේ එච්.එම්. ඔය විභාගාතේ ඇවිදිමින් එක එක තැන්වල විවිධ රැකී ආරක්ෂා කරමින් ඉඳලා තමයි කොළඹ එන්නේ. මේ කාලවකවානුවේ තිබිච්ච කාරණේ තමයි එච්.එම්. ඇතුලේ හිටපු රසාර්ධ කලාකාමියා ගැන කවුරුත් ඒ හැටි හොඳින් හඳුනගත්තේ නැහැ. එච්.එම්. ඇතුලේ හිටපු මහා ප්‍රත්‍යුත්පාදන පරිකල්පනයෙන් හෙබි ඉසියුම් සංගීතඥයාගේ ස්වරූපය හඳුනාගත්තේ මාලනී. අහම්බෙන් ඇයට සරල ගී වැඩසටහනකට ගීතනුවක් හැදුවහම ඇය හඳුනාගත්තා ඔහු තුල මහා සංගීතඥයෙක් සිටින වගේ. ඊට පස්සේ ඇය ඔහුට කරදර කරා. ජයේ ඔයා සින්දු හදන්න. ඇය කියන්නේ ඔහුට ජයා කියලා කියන්නේ. ජයා ඔයා සින්දු හදන්න. එහෙම කිව්වහම ඔහු සමහර වෙලාවට ගිහිල්ලා හැංගිච්ච වෙලාවලුත් තියෙනවා. මේ වැඩේ මග ඇරලා ඉන්න. හැබැයි දිවංගත විශාරද මාල්නී බුලත්සිංහල කියලා කියන්නේ අති දක්ෂ ගුරුවරියක්. ඈ පන්ති කාමරයකට ගියාම දරුවෝ ටිකක් මුණ ගැහුනම ඒ දරුවන්ගේ ඇතුලේ ඉන්න සුභක චරිතය හඳුනා ගන්නවා. ඈ අන්න ඒ විදිහටම එච්.එම්. හඳුනාගත්තා. එච්.එම්. පස්සේ කාලෙක කියනවා මම සංගීතඥයෙක් හැටියට මේ හැටි දුරක් ආවේ වෙන කිසිම අනුභවයක් හින්දා නෙවෙයි මාල්නී හින්දායි කියලා.
HMගේ ගීතනුවල තියෙන මේ නිර්මාණ රීතිය තේරුම් ගන්න හුඟ දෙනෙක් සංගීත රසිකයෝ වගේම සංගීතඥයෝත් උත්සාහ කරනවා. දැන් මොකක්ද ඒක තියෙන අමුත්ත කියලා. ඇත්තටම මේ HMගේ තිබිච්ච අමුත්ත තමයි ඔහු ගීතයක පද රචනාවක් ඔහුට හම්බුනහම සෙසු සංගීත නිබන්ධකයින්ටත් වඩා සෙසු සංගීතඥයන්ටත් වැඩිය ඔහු උත්සාහ කරනවා ඔහුගේ ස්වරමාලාවෙන් අතිශය සමීප රූපයක් ලබා දෙන්න. එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එකක් දෙන්න තමයි HMගේ උත්සාහය. මේ අත්දැකීමේ තියෙන සාත්වික රූපයක්, සාත්වික අභිනය තමයි HM දෙන්න උත්සාහ කරන්නේ. පොඩි ඔපෙරාමය හැඩයකුත් ඔහුගේ ගීතවල ගීතාකෘති ඇතුළේ ඔහුගේ තනුව ඇතුළේ තියෙනවා. හැබැයි ඔහු ඒ කැලේ නම් අල්ලගන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ. කේමදාසයන්ගේ වාදක මණ්ඩලයේ ඔහු සෑහෙන කාලයක් සේවය කළා. හැබැයි දැන් කේමදාසයනුත් අයිති වෙන්නේ ගතික වර්ගයේ සංගීතඥයෙකුට තමයි. දැන් කේමදාසයන්ගේ ගතික වර්ගයේ සංගීත චර්යාවේ තියෙන වෙනස තමයි කේමදාසයන් ඔහු ඉන්න හඬෙහි මධ්‍යම ප්‍රමාණයේ සිට අනාහත නාදයේ දක්වා නිහඬ සුන්දරත්වයේ දක්වා වියකී ගිහින් නැවත ඊටාම වේගයෙන් ඊටාම අවධාරණාර්ථයෙන් සංකීර්ණ විදිහට ඔහු ප්‍රබල භාවමය ලක්ෂණ ටිකක් තාණ්ඩව ස්වරූපයෙන් උඩට ගේනවා. HMගේ ඒක නැහැ. HM ඉන්නේ සාමාන්‍යයෙන් ඔහුගේ ගී නිර්මාණවල තියෙන මධ්‍යම ප්‍රමාණයක්. ඔහුගේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ ඔහු මධ්‍යම ප්‍රමාණයේ සිට හඬ ගීතයක හඬ පාලනයේ නිහඬ සුන්දරත්වයේ දක්වා ක්‍රමයෙන් ක්ෂේවනු දැක්ම තමයි ඔහුගේ තියෙන විලාශය. ඔහු මෙන්න මේ හැඩතලය සිංහල සරල ගීතයට අරගෙන ආවා. සිංහල සරල ගීතයට ඔහු ඒ හැඩතලයේ ගෙනල්ලා ඒ තියෙන ස්වරාත්මක වියමනට ගායකයා හෝ ගායිකාව ඉන් මිහිරෙන් ආසාදනය වෙන්න හැරියාම මහා අදහගන්න බැරි විදිහේ හෘදේවාචකයක් බවට පත්වෙන ගීත තනු ඔහුගෙන් බිහි වුණා. එදා නිරංජලා සරෝජනී කියන සුවිශිෂ්ට ගායන ශිල්පිනිය ගැයූ මේ ගීතයේ එකට හොඳම උදාහරණයක්. අද අපේ ආරාධනෙන් ගයන්නේ තුරුණු ගායන වේදිනී සෙව්වන්දි රණතුංග.
එච්.එම්. ජයවර්ධන ශාස්ත්‍රාලීය සංගීත උගතෙක් නොවුනත් ඔහුට සුන්දරත්වය පිළිබඳව ලබන ප්‍රඥාව පුදුම විදිහට ලැබිලා තිබුණා. ඒකට තමයි ඇත්තටම ප්‍රතිභාව කියලා ಭಾರತೀಯ විචාරකයෝ කියන්නේ. ඔහු ළඟට ඔහුගේ අතට පද රචනාවක් ලැබුණයින් පස්සේ පද රචනාවේ තියෙන කෝෂාර්ථය අභිභවනය කරන ඒක ඇතුළේ තියෙන කාව්‍යෝක්තිය සහ ධ්වනිතාර්ථය වටහා ගන්න පුදුමාකාර අන්තර්ඥානයක් එච්.එම්ට තිබුණා. ඒක තමයි අපි හැමෝම ළඟ මිහිරි විස්මයක් උපදවන කාරණාව. එච්.එම්. මధుමත් සාරාංග මේග් වලින් මුල් කාලේ මේග්මල්හාර වගේ රාග වලින් ගීත නිර්මාණය කළාට පස්සේ කාලෙක ඔහු විවිධ රාග ආශ්‍රය කරගෙන ගීත තනු නිර්මාණය කළා. භූපාලි, මාල්කවුන්ස්, පංචම් මාල්කවුන්ස්, ධානී, බහිරවී වගේ නාදාවලින් ආශ්‍රය කරගෙන රාග ආශ්‍රිතව ඔහු ගීත නිර්මාණය කළා. හැබැයි ඔහු එකක්වත් අර රාගයේ තියෙන වියරණමය පැත්ත බලාගෙන ව්‍යාකරණය දිහා බලාගෙන නෙවෙයි ඔහු නිර්මාණය කළේ. අඩුම තරමේ ඔහු සමහර වෙලාවට ඒ රාග ඔහු භාවිත කරනකොට ඔහුගේ මේ අතැඟිලි වලට හසු වෙච්ච රාගාත්මක සංගතීන් මොනවද කියලාවත් නිර්ණය කරගන්න ඔහුට උවමනාවක් තිබුණේ නැහැ. ඔහු එහෙම කළෙත් නැහැ. ඒක තමයි ඔහුගේ විශේෂය. ඔහු ඇත්තටම සුන්දරත්වයේ පිළිබඳව සංගීතාත්මක බුද්ධිය, ඒ කියන්නේ ටෝනල් බියුටිෆිකේෂන් කියන කාරණාව පිළිබඳව ඔහු සංගීතාත්මක බුද්ධිය, සංගීත වේදයේදී අපි කියන මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන කාරණේ සපුරාම ලැබූ මහා වාසනාවන්ත කලාකරුවෙක්. ඒකට ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඔබ මගෙන් අහුවොත් මම කියන්නේ ලංකාවේ බොහෝ ශිල්පීන් සංගීතය දන්නවා. ඔවුන් සංගීතයේ තියෙන ශිල්පීය නියමයන් ඇතුළේ ඉන්නවා. ශිල්පීය නියමයන් ඇතුළේ ව්‍යාකරණ ඇතුළේ ඉන්නවා. එච්.එම්. ඔවුන් විතර ශිල්ප ධර්ම දන්නේ නැහැ. හැබැයි ඔහු දන්න සංගීතයත් සමග ජීවිතය සමග ඉන්නවා. ඒක තමයි එච්.එම්ගේ සංගීතයේ ලස්සන. එච්.එම්. ඉතාම ප්‍රිය කරන සංගීතඥයෙක් තමයි ආචාර්ය වික්ටර් රත්නායකයන්. මා දැක තිබෙනවා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ගීතන් නිර්මාණය කළාම ඔහු ස්වර සටහන දීලා වික්ටර් රත්නායකයන්ට කියනවා ඔබට කැමති විදිහක මේක ගායනා කරන්න කියලා. ඊට පස්සේ වික්ටර් රත්නායකයන් මේ ස්වර ලිපිය කියවලා ඔහු හඳුනා ගන්නවා එච්.එම්ගේ තියෙන ටෝනල් කන්ස්ට්‍රක්ෂන් එක. ඒ කියන්නේ මේ තානමය ගොඩනැගීම. මේ මිහිරි පරතර ටික හඳුනා ගන්නවා. හඳුනාගෙන කියනවා නෑ ජයේ උඹ හදලා තියෙන විදිහටමයි මම මේක කියන්නේ. එහෙම තමයි ලස්සන කියලා එතුමා හරිම කැමැත්තෙන් බොහොම ආනන්දයෙන් යුතුව එහෙම ගීත කිහිපයක් එච්.එම්ගේ ගායනා කළා. දැන් අපි තෝරාගන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට එච්.එම්. ජයවර්ධනයන් තනු එවන් සුරස ගී තනුවක්. ගයන්නට අපි ආරාධනය කරන්නේ රාජ් දොළමුල්ල අපේ සුමිතුරු ගායන විදියට. පිනි බින්දු බින්දු රැතරු මත රැඳු රැඳු ඇගිනුවන් දෙමී කැලුම් පාවේ ආදර සුවසීන කැඳු නිවිත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ සඳරේනු කාවි ඒ මාවත සුවඳ දෙවි සොඳුරෝපේ මගේ සිතැඟියාවේ මේ රෑ නැගිරැයි ගීත
තනිවී සවනේ රැඳේවි ඔබ මා වෙත රැඳී ඉන්න සීන ලතාවේ සීතල පිණි බින්දු බින්දු රැතරු මත රැඳු රැඳු ඇගෙනුවන් තෙමි කැලුම් පාවේ ආදර සුවසීන කැන්දු මීවිත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ කල යහනේ රැඳේවි මහා තනියට හිඳීවි නිබඳ මගේ හිතේ තනිය පාවේ ඔබ මායයු ප්‍රේම ගීත ගොළු වී දෙහදේ රැඳේවි යලි මා වෙත ළඟා වන්න හංසලතාවේ සීතල පිණි බින්දු බින්දු රැතරු මත රැඳු රැඳු ඇගෙනුවන් තෙමි කැලුම් පාවේ ආදර සුවසීන කැන්දු මීවිත මුව රැඳු රැඳු මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ එච්.එම්. චිත්‍රපට කිහිපයකටත් සංගීතය අධ්‍යක්ෂණය කළා. මුලින්ම ආචාර්ය රෝහණ වීරසිංහයන් සමග ආරාධනා චිත්‍රපටයට, ඊට පස්සේ මුහුදුලෙහිණි, කැලෑමල්, මංගල තෑග්ග මේ ආදී චිත්‍රපට ගණනාවක ඔහු සංගීත අධ්‍යක්ෂණය කළා. මුහුදුලෙහිණි චිත්‍රපටයට ඔහුට ජනාධිපති සම්මානය හම්බ වුණා. ඔහු ඒක එපයි කිව්වා. එහෙම එපයි කියන්නේ ඇයි කියලා ඇහුවාම ඔහු කිව්වේ නෑ ආචාර්ය කේමදාසයන් තුන්වෙනි යාමයට කළ සංගීතය නිර්මාණය කළ සංගීතය හරි විශිෂ්ටයි. මුහුදුලෙහිණි චිත්‍රපටයට මම කළේ පොඩි මැස්මොරයිස් වැඩක් කියලා. ඔහු පුදුමාකාර විදිහට මමංකාරය හැරදැමූ මිනිසෙක්. ඒක තමයි ඔහුගේ ගීතනු මේ හැටිම ලස්සන. ඔහුට කියලා ගීතනුවක් හදා නොගත් ගායකයෙක් ගායිකාවක් ලංකාවේ කලින් පරම්පරාවෙත් මේ පරම්පරාවෙත් ටිකක් හොයාගන්න අමාරුයි ගීතනුවක් හදා නොගත්ත කෙනෙක්. ඔහු ප්‍රධාන ආඛ්‍යානයේ සිටින සියලුම ගායක ගායිකාවන්ට ආචාර්ය පණ්ඩිත අමරදේව, විශාරද නන්දාමාලිනී මැතිණිය, සුනිල් නිදිරිසිංහයන්, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි සූරීන් මේ ආදී විශාල පරාසයක ඉඳලා රොහාන් ශාන්ත බුලේගොඩ, ජානක වික්‍රමසිංහ, ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ වගේ දිවුල්ගනේ මහතා වගේ ගායක ගායන වේදීන්ටත් ඔහු අතිශය සිත් කළු ඉතාම දයාර්ද්‍ර රසාර්ද්‍ර ගීතනු රසක් සම්පාදනය කළා. ඒ මහා රසෝගේ මෙහෙම පුංචි වෙලාවකදී අපි කොහොම ඔබට උද්දීප්ත කොට දක්වන්නද? පුංචි ස්මරණයක් පමණයි මේ. සඳතර නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා
සයුරක් නුදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිවි සයුරක් කිසිදා අඳන්නේ නෑ සයුරක් නුදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා අඳන්නේ නෑ හොඳ මිනිස්සෙක් වීමේ ප්‍රතිලාභය තමයි එච්.එම්.ට තමන්ගේ සංගීතය ඇතුළේදී ලැබුණේ. එච්.එම්.ට උපන් දින දෙකක් තිබුණා. ඔය උපන් දින දෙකටම එච්.එම්. සාද දෙකක් පවත්වනවා. එකක් මාර්තු මාසේ 10 වෙනිදාට අනිත් එක මාර්තු මාසේ 17 වෙනිදාට. එතකොට දවසක් පුවත්පත් කලාවේදී එක්ක ඇහුවා මොකක්ද එච්.එම්. මේකේ තේරුම? දැන් ඔබට උපන් දින දෙකක් තියෙන්නේ කොහොමද? ඔබ හරියටම දන්නේ නැද්ද ඉපදුනේ කවද්ද කියලා? කිව්වම ඔහු සිහින් මදුවිතක් අරගෙන අර ගෙයි මැදසාලේ ඔබ යමින් නිහඬව හිටියා. අර පුවත්පත් කලාවේදී ආපහුත් ඒ ප්‍රශ්නේ අහනවා. ඇයි එච්.එම්. දන්නේ නැද්ද ඔයා උපන් දිනේ කවද්ද කියලා? බැරි තැන එච්.එම්. ඔහු ළඟට ගිහිල්ලා කිව්වා ඉපදුනේ කවද්ද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි මං ඉපදුනේ ඇයි කියන එක නම් දන්නවා කියලා. ඊට පස්සේ මාධ්‍යවේදියා ප්‍රශ්න ඇහුවේ නෑ එච්.එම්.ගේ. මිහිරියාවේ අග්‍ර ශාස්ත්‍රය සිංහල ගී වංශයට ලබා දෙමින් ඔහු මේ භවභෝග සම්පත් වලට පොරකන සමාජයේ සමාජිකයෙක් නොවි ඒවායේ සමාජිකත්වයේ නොලබා හුදකලාව හිටිය අවසාන කාලයේදී මා මේ වයන්නේ එච්.එම්.ගේ සර්පිනාව. එච්.එම්. මියෙන්නට අවුරුද්දකට හමාරකට කලින් ඔහුගේ ගීත තනුවක් කෙනෙකුට පුරුදු පුහුණු කරවන්නට මට ආරාධනය කරවලා ස්වර ලිපිය ලියලා දෙමින් මා වයද්දී ඔහු මට කිව්වා මේක මේ සර්පිනාව ඔබ අරගෙන යන්න කියලා. ඒ තමයි මේ සර්පිනාව. සිංහල ගී වංශයට ගී තනු දහසක් තනා දුන් සර්පිනාව තමයි මේ මං ළඟ තියෙන්නේ. එතකොටුනි එච්.එම්. ගතික වර්ගයේ සංගීතඥයෙක් ශිල්පීය වශයෙන් ගතික වර්ගයේ සංගීතඥයෙක් පමණක් නෙවෙයි. මිනිස්කමේ සුන්දරත්වයේ සම්බන්ධයෙන් ඔහු ළඟ අර ඩයිනමික්ස් ඔෆ් ලයිෆ් කියන එක, ඩයිනමික්ස් ඔෆ් බියුටිෆිකේෂන් කියන එක. සුන්දරත්වයේ ගතිකත්වයේ මානවීයත්වයේ ඇතුලේ ඔහු ළඟ තිබුණා. හිතවතුනි එච්.එම්. මැරෙන්න අවුරුද්දකට විතර කලින් මට දුරකථන ඇමතුමක් දුන්නා. මල්ලි පොඩ්ඩක් එන්න මේ හම්බ වෙන්න උවමනාවක් තියෙනවා කියලා ගොඩගම ඔහුගේ ගෙදරට. ගියාම ඔහු ගෙට ගිහිල්ලා ලියුමක් අරගෙන ආවා. ලියුමක් අරගෙන ඇවිල්ලා මට දුන්නා. කිසියම් ආයතනයකින් එච්.එම්.ට ලියුමක් කියවලා තියෙනවා. හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන මහතාට ලියුමක් කියවලා තියෙනවා. ඔබට අසවල් තැනින් ඉඩම් කට්ටියක් ලබා දීම පිණිස ඔබගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා අසවල් දිනට සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්නේ කියලා. එච්.එම්. මං හැව ඔබ යනවද කියලා. ඕම යනකොට හොඳ ඉඩම් කට්ටියක් හම්බෙයි කියලා කිව්වා. මෙතරණි සත්තකටම ඔහුට ඉඩම් කට්ටියක් හම්බුණා. බොරැල්ලේ කනත්තේ. මීට අවුරුද්දකට කලින් ඔහුට ඉඩම් කට්ටිය හම්බ වුණා. දැන් ඔහුගේ සෙනෙහවන්තිය හිඳින තැන ඊට යාබද කුටියේ ඈ සමග හිඳිනවා. මිනිස්කම උත්කර්ෂයට නගන්නට තමන්ගේ සංගීතයේ භාවිතා කළ ගතික වර්ගයේ සංගීතවේදියාණනි. ඔබ මෙව් චමත්කාරයට නමස්කාර වේවා. දහස්වරක්.